නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස ධනං චජේ යෝපන අංග හේතු අංගං චජේ ජීවිතං රක්කමානෝ අංගං ධනං ජීවිතං චාපි සබ්බං චජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ වැඩමවදාළ ගරුතර සංඝරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නට යෙදුන උතුම් නිර්මල සත්‍යයෙන් විඳා කෙටියෙන් නම් ශ්‍රවණය කරන්නට සදහැසිතින් ඔබ සැම දෙනා එක් රැස් වෙලා ඉන්න මේ මොහොතේ මේ පොහොය දිනේ ඇත්තටම මේ ලැබපු මනුසත් භවය තම තමන් මේ ලැබපු මනුස්ස ජීවිතය ඉපදුන දාපට මරණයේ දක්වා කොහොම හරි වෙරදරමින් ජීවත් වෙනවාය කියන කතාව පසකින් හැබේවා මරණයෙන් වැළකෙන්න මේ ධර්ම වීර්යය ඇතුලේ ජරාවට පත්වීම මැද මරණය කෙසේ හෝ නවත්ව ගන්නට වේලා දෙකක් තුනක් කන්න ජීවිතේ දුක් විඳිමින් ජීවිතය ගත කරන්නේ කාලය ගෙවමින් යන මේ ජීවිතය ඇතුලේ ටිකක් හිතලා බලන්න අපි මේ ධර්මයේ නොතිබෙන්නට අපගේ ජීවිතේ මොන වගේ වෙයිද ඇත්තටම ටිකක් කල්පනා කරලා බලුවොත් ඕනම කෙනෙක්ට තේරෙවි මේ ධර්මයේ කියන වචනය බුද්ධ රත්නය කියන වචනය සංඝ රත්නය කියන වචනය නොතිබෙන්නට මේ ජීවිතය මගේ ජීවිතය ඔබේ ජීවිතය මේ පන්සලේ විටින් විට ඇවිදින චූටි බලු පැංචෙකුගේ ජීවිතය මේ වෙලාවේ එක එක වෘත සමාදන් වෙලා එක එක දෘෂ්ටීන් වලට බැහැගෙන ජීවිතය ගත කරන මිත්‍යා දෘෂ්ටිකගේ ජීවිතය අතර කිසිම ආකාරයක වෙනසක් නැහැ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ නම කියන්නේ ඊටාම උතුම් පුද්ගලෙක්. උන්වහන්සේ තමන්ගේ පාරමිතා පුරන කාලය ඇතුලේ අහසේ තියෙන තරු පරයලා ඇස් දන් දීලා සාගරයේ සතර මහා සාගරයේ තියෙන ජලය පරදලා තමන්ගේ ලේ දන් දීලා තමන්ගේ ශරීරයේ කොටස් දන් දීම අභිභවා ගොස් තමන්ගේ ජීවිතය පවා දන් දෙමින් මේ බුද්ධත්වයේ පතාගෙන යන ගමන තුළ උන්වහන්සේ ගමන් කරන්නේ ඇතිනේ උන්වහන්සේ ගමන් කරා පින්වත්නි අපි අධික කුසගින්නක ඉන්න වෙලාවක අපිට රස කෑම එකක් හම්බුනොත් අපි මේ කෑම එක කන්න කලින් කෑම එක කන්න යද්දී ටිකක් හිතලා බලන්න චූටි අසරණ තමන්ටත් වැඩිය ගොඩක් දවස් බඩගින්න හිටපු චූටි බලපැංචෙක් ඇවිල්ලා තමන් දිහා බලාගෙන හිටියොත්
අපේ කෑම එක. අපි ගාව තියෙන කෑම එක මට මේ එක වේලක් නොකා ඉන්න අමාරුයි. මේ බලපැංචා වේල් කීයක් නම් නොකා ඉන්නේ නැද්ද? මගේ කුසගින්න මේ බලපැංචාගේ කුසගින්නත් එක්ක බලද්දි හිතාමත් අල්පයි කියලා හිතලා ඒ වේල බඩගින්න ඉඳලා අපිට ඒ කෑම එකේ බලපැංචාට පූජා කරන්න හිතේද? ඒ බලපැංචාට දෙන්න හිතේද? තින්න. එහෙම හිතුණා අපිට ඒ කෑම එක ඒ බලපැංචාට දෙන්න අපේ අත ඒ බලපැංචා දිහාට ඒ කෑම එකක් අරන් නැමෙන්නේ හරිම කලබලයි. එහෙමත් කෙනෙක්ගේ තමයි මගේ පින්වත්නි ඒ වගේ හිතත් එක්ක තමන්ගේ ගත නැමිලා ඒ බලපැංචාට කෑම එක දන් දෙන්න හිතේ. අපිට ඒ වගේ කෑම එකක් දන් දෙන්න අමාරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පාරමිතා පුරුදු බෝසත් කාලය ඇතුලේ රට රාජ්‍යයන් දන් දෙන්නේ නැති උන්වහන්සේට රට රාජ්‍යයන් කිව්වේ මහ ලොකු දේවල් නෙමෙයි අලුයම හෙලපු කෙල පිටක් වගේ අතහැරලා වනවාසීව බ්‍රහ්මචාරී පුරන්න උන්වහන්සේ වැඩියා. තමන්ගේ ඇස් හිස් මස්ලේ සියල්ලම දන් දුන්නා උන්වහන්සේ. ඒ වගේමයි තමන්ගේ ජීවිතේ පවා උන්වහන්සේ දන් දුන්න බුද්ධත්වයේ වෙනුවෙන්. මේ බුද්ධත්වයේ වෙනුවෙන් පතාගෙන ගියපු ගමන තුළ මගේ පින්වත්නි උන්වහන්සේ බුද්ධත්වයේ පතාගෙන යනවා කියලා පතාගෙන ගියේ මගේ පින්වත්නි මිනිසුන් ගොඩාක් ඉස්සරහා යමක මහා ප්‍රාතිහාර්ය පාන්නවත් එක පුද්ගලයන් ඉස්සරහා ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්නවත් කෝටි ප්‍රකෝටි ගණන් උතුම් සමාධි වලට සමාදින්නවත් නෙමෙයි මගේ. උන්වහන්සේ බුද්ධත්වයේ පතාගෙන ගියේ ඔබවත් මමවත් මේ සංසාරේ ගෝරතර සංසාරයේ සීල දුක් මැඩලා ඔබවත් මමවත් මේ සංසාරයෙන් මුදවන්නමයි අපේ හැමගේම ශාස්ත්‍රෝන් ඒ අමාමෑණී ලෝතුරු තථාගත බුදු පියාණන් වහන්සේ තමන්ගේ රට රාජ්‍යයෙන් ඇස්හිස් මස්ලේ තමන්ගේ ජීවිතේ පවා දන් දුන්නේ මගේ පින්වත්නි වෙන කිසිවකට නෙමෙයි. ඔබත් මමත් මේ සංසාරයෙන් ඈතර කරන්නට කියන කාරණාව කවදාවත් මේ ජීවිතේට නමුත් උන්වහන්සේ කරපු කැපකිරීමට පින්වත්නි ඔබ හිතනවා නම් මේ ලැබුණු මනුස්සත් භවයේ තුල මේ ලැබුණු උතුම් මනුස්සත් භවයේ තුල මල් වට්ටියක් පූජා කරලා හඳුන් කූරු ටිකක් පත්තු කරලා පහනක් පත්තු කරලා ගාථා ටිකක් කියලා උන්වහන්සේ ඒ කරපු කැපකිරීමට කෘතගුණ සැලකුවා කියලා ඔබ හිතනවා නම් මගේ පින්වත්නි ඇත්තටම ඔබට තාම උන්වහන්සේව පිළිගන්න භව ගානක් පුරාවට තමන්ගේ ජීවිතය දන් දීලා තමන්ගේ ජීවිතයට අප්‍රමාණ ප්‍රශ්න එද්දී ප්‍රශ්න කන්දරාවන් තමන්ගේ ජීවිතයට එද්දී මේ ප්‍රශ්නය අසුන් දේවල් ඒත් මම මේ බුද්ධත්වයේ නොලැබුවොත් මේ සංසාරයේ අතරමං වෙච්ච අසරණ සත්‍යය කවුරුන්ද වන්නේ කියලා තමන්ගේ බිරිඳව දන් දෙන්නේ නැති තමන්ගේ ළමයින්ව දන් දෙන්නේ නැති ඒ සියල්ල දන් දීලා තමන්ට ආපු කරදර ගණන් නොගෙන මේ බුද්ධත්වයේම පතාගෙන උන්වහන්සේ ගියේ මගේ පින්වත්නි උතුම් ගමනකට. ඒ ගමනට කෘතගුණ සලකන්න මල් වට්ටි පූජා කරනවා නම් මගේ පින්වත්නි කොච්චර මල් පූජා කරන්නේ. පසක පිහිටුවා වැඳලා ගෞරව දක්වලා කෘතගුණ සලකන්න බලාපොරොත්තු වෙනවා නම් මගේ පින්වත්නි නලල ගෙවෙනකම් මේ මහ පොළවේ නලල අතුල්ල වැඳලා මගේ පින්වත්නි මේ මනසත් වේදන් විතරයි උන්වහන්සේ කරපු කැපකිරීමට අල්ප මාත්‍රයක හරි කෘතගුණ සැලකීමක් අපිට කරන්න ලැබෙන්නේ නැහැ. අපි කරා වෙන්නේ නැහැ මොන තරම් වෙනද. එහෙනම් උන්වහන්සේ කරපු ඒ මහා කැපකිරීමට අපේ අම්මා තාත්තා කෙනෙක් වුණා නොකරන කැපකිරීම. එහෙම කිව්වේ අම්මා තාත්තා කෙනෙක් ළමයෙක්ව උපද්දවලා ඒ ළමයාට පොඩි කාලේ ඉඳන් ඇවිදින්න උදව් කරලා
කිරි ටික දීලා බඩගින්න යඩද්දී බඩගින්න නොතිය තුරුලට අරගෙන කිරි දීලා අම්මා කෙනෙක් ඒ වගේ සලකනවා. තාත්තා කෙනෙක් රස්සාවට ගිහිල්ලා සමහර තාත්තලා අවුවේ කරවෙවි මගේ ළමයා ලොකු දරුවෙක් වෙයි, මගේ ළමයා රජෙක් වෙයි කියලා හිතාගෙන අවුව වැස්සක් නැත්තේ අප්‍රමාණ දුක් ගොඩක් විඳින ළමයව ලොකු මහත් කරන්න සල්ලි ගෙනල්ලා අම්මලා තාත්තලා ඒ ළමයට සලකනවා. හැබැයි ඒ භවයේ මරණයෙන් පස්සේ ඒ අම්මව තාත්තව ඒ ළමයාට රැකවරණය සලසන්න මේ සංසාරික ගමන තුල එනවා හරියට. හැබැයි බුදුරජාණන් වහන්සේ නම් මුළු සංසාරේම කැප කරේ ඒ මුළු පාරමිතා කාලයම කැප කරේ මගේ පින්වත්නි ඔබත් මත් වෙනවා. උන්වහන්සේ උතුම් නැත්ද මේ පින්වතුන්ට කතා කරන්නේ උන්වහන්සේ ඇතුළේ උන්වහන්සේ තරම් උතුම් කෙනෙක් මේ ලෝකේ හොයන්නේ එපා. හෙව්වත් ඔබට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේට කරන්න පුළුවන් උතුම් කෘතගුණ සැලකීම මොකක්ද? උන්වහන්සේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා අන්තිමේට බෝ මැඩමුල වෙසක් පොහොය දිනක ලෝතුරු තථාගත සම්මා සම්බුද්ධත්වය ලැබමින් අවබෝධ කරපු ඒ ධර්මතා සමූහය ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අවබෝධ කරගත්තු ඒ ත්‍රිලක්ෂණය අපි අපේ තුලින් අවබෝධ කරගෙන උතුම් අරහත්ත්වයේ කෙලවර කරගත්තු ඒ ප්‍රතිපදාව පූර්ණේ කරලා මේ බුද්ධ ශාසනය තුල උන්වහන්සේ දුන්නු අවවාද සියල්ල අනුගමනය කරලා උතුම් අරහත්ත්වයට පත් වූ දවසට තමයි මගේ පින්වත්නි අපි උන්වහන්සේට ඇත්තටම කෘතගුණ සැලකුවා වෙන්නේ. එහෙව් මාර්ගයක ගමන් කරන අපි උතුම් අරහත්ත්වයේ පතාගෙන මාර්ගයක ගමන් කරන අපි ඒ අරහත්ත්වය ලබා ගන්න නම් මොකක්ද කරන්නේ? අපි ඊට අදාළ ප්‍රතිපදාව පුරන්නේ. ඊට අදාළ ප්‍රතිපදාව පුරන්නේ නැත්නම් අපිට අපි රහත් වේද නැද්ද? උදේ නැගිට වෙලාව ඉඳන් මේ ලෝකේ කාමයන් එක්කනම් අපි මුලා වෙලා ඉන්නේ. එහා ගෙදර කෙනත් එක්ක ද්වේෂයෙන් නම් අපි කාලය ගත කරන්නේ. අලුත ආපු සින්දුව මොකක්ද කියලා හොයන්නම නම් හිත නැමෙන්නේ. ඊයේ බලන්න බැරිවෙච්ච ටෙලි නාට්‍ය රිවයින් කර දෙපාරක් තුන් පාරක් හතර පාරක් බලන්න නම් හිත නැමෙන්නේ. පින්වත්නි අපි පුරන්නේ ප්‍රතිපදාවද නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාවෙන් වෙනස් වෙනද? මේ කියන්නේ ටීවී බලන්න එපා කියලා නෙමෙයි. ටීවී බලන්න. මොකද ඔයගොල්ලෝ වැඩ කරන්නේ ගිහින් ටීවී බලන්න. සින්දු අහන්න. හැබැයි ඒ බලනේවට ඒ අහනේවට මුලා වෙන්නේ. ඒ බලනේව අහනේව තුල ඒවා තමන්ගේ ජීවිතය කරගන්න එපා. තමන් බලපු ටෙලි නාට්‍ය බැලුවා නම් ඒක එතනින් ඉවරයි. ඒක තමන්ගේ ජීවිතයට ඈඳගෙන තමන්ගේ නෝන, තමන්ගේ මහත්තයා, තමන්ගේ දරුවෝ ඒ වගේ ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා. මොකද ඒ ටෙලි නාට්‍ය රඟපාන නළුවවත් එහෙම ජීවිතයක් ඇත්තටම ගත කරනවද නැද්ද? නෑ. ලස්සන ටෙලි නාට්‍ය වල ආදර කතාවල ඉන්න තරුවල ඒ තරුණ නළුවෝ නිලියෝ දික්කසාර වෙලා තියෙනවද නැද්ද? ඇත්ත ජීවිතේ තියෙනවා. එහෙනම් අපි මේ ටෙලි නාට්‍ය බලලා
අපේ ජීවිතත් ඒ වගේ වෙයි කියලා මායාවක පැටලුණොත් අපේ ජීවිත සාර්ථක වෙන්නේ කවදාවත් එහෙනම් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ එක සැරයක් පිට වැඩලා මරණ සති කමටහන දීලා කොහොම බලන්න ඒ කමටහන තාමත් වඩන පින්වතුන් අත උස්සන්න බලන්න පොඩ්ඩක්. ගැන ගන්නක් තමයි. ඒ තරමට වඩලා පින්වත් මෙතන 50කට වැඩි මිනිස්සු ඉන්නේ 50 80ක් 100ක් ඊටත් වැඩි නිසා නිවන් දකින්න මාර්ගය ඇතුලේ පින්වත් නිවන් දකින්න කියලා අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දීලා කීප මරණ සති කමටහන් 100ක් 200ක් ඉන්න මන මඩුවක තාමත් කරන පින්වතුන් අත උස්සන්න කියලා මාස 4කට 5කට පස්සේ යහද්දී ඒ 100ක් 200ක් හතරින් අත්තිස්සෙන්නේ 4 දිනකගේ 5 දිනකගේ නම් කොහොමද පින්වතුන් නිවන් දක්කන්නේ? මේක තල්ලු කරන් ගිහින් ලෝකාන්තයට තල්ලු කරනවා වගේ ලෝකාන්තයට අතාරිනවා වගේ දෙයක් නම් මම ඔබ ගිහින් තල්ලු කරනවා. එහෙම කරන්නේ බෑ. ළමයින්ට උගන්වන්නදී අම්මලා වේගයෙන් ගහ ගහ හරි උගන්වන්න මේ පාඩම් කරන්න කියලා බල කරවල විභාග පාස් කරනවා වගේ දෙයක් නම් මම ඔබට ඒකක් කරනවා. එහෙමත් කරන්න දෙන්නේ පින්වතුන්. ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ඔබට කර්මස්ථාන 1000 2000 දීලා කියක් වැඩක් නැහැ මගේ පින්වත්නි. ඔබේ හිත ඔබේ ගත ඒ කර්මස්ථානේ වඩන්නේ නෙමෙයි නැත්තම් ඔබට කවදා මේ ගෝරතන සසරින් මිදිලා ඊතර වෙලා යන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් කරන සූත්‍රයක් තියෙනවා. සේක බල සූත්‍රය කියන. මේ සූත්‍රයේ මගේ පින්වත්නි සඳහන් කරනවා මේ සසරින් ඈතර වෙන්න උත්සාහ දරන වීර්යවන්ත පුද්ගලයේ සතු විය යුතු ගුණාංග 5. පළවෙනි ගුණාංග ශ්‍රද්ධා බලය. දෙවෙනි ගුණාංගය හිරි බලය. තුන්වෙනි ගුණාංගය උතප්ප බලය. හතරවෙනි ගුණාංගය විරිය බලය. පස්වෙනි ගුණාංගය මේක තමයි වටිනාම ප්‍රඥා බලය. කාරණා 5 එකින් එක අරගෙන බලන්න. ශ්‍රද්ධා බලය. මොකද්ද පින්වත්නි ශ්‍රද්ධාව කියන්නේ? හරි. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන ඉසයින කැරැත්ත ඒ දෙසට නෙමෙයි. මෙතනදී මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව විදියට හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි, උන්වහන්සේ අනුත්තරයි ආදී වශයෙන් උන්වහන්සේගේ බුද්ධත්වය, උන්වහන්සේගේ සර්වඥතා ඥානය පිළිගන්නා ස්වභාවය තමයි ශ්‍රද්ධාව විදියට හඳුන්වලා තියෙන්නේ. ඇයි? ධම්ම රත්නය, සංඝ රත්නය ගැන සඳහන් කළේ නැති. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති කරගත්තු කෙනෙක්ට ධම්ම රත්නය, සංඝ රත්නය ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඔය පින්වතුන් මම මෙතනට වඩිනකොට දමිත ස්වාමීන් වහන්සේ, අපේ පින්වත් දමිත ස්වාමීන් වහන්සේ මෙතනට වඩිනකොට නැගිටලා ගෞරව කරන්නේ ඔය පින්වතුන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මුලින් ගෞරවයක් ඇති වුණ නිසාද නැද්ද?
බුදුරජාණන් වහන්සේ නමක් ගැන ඔය පින්වතුන්ට අහන්න ලැබුණේ නැත්නම් අපි මෙතනට සිවුරක් පුරවගෙන ආවා. ඔය පින්වතුන් කවදාව නැගිටලා ගෞරව කරන්නේ හේතු මේ ලෝකේ පවතින ධර්මතා පිළිබඳව අපිට මනමින් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ධර්මතා ටික අවබෝධ කරගත්තේ නැත්නම් ධම්ම රත්නයවත් සංඝ රත්නයවත් මේ ලෝකේ පවතින්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් උන්වහන්සේගේ අවවාදයේ පිළිපදිමින් මේ ධම්ම රත්නයටත් සංඝ රත්නයටත් ශ්‍රද්ධාව පවත්වනවා. අද වර්තමානයේ බලනකොට වර්තමානයේ මේ සමාජයේ බලනකොට මිනිසුන් වැඩි හරියක් ඉන්නේ බුද්ධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව තියන අයද නැති අයද? පින්න සමාජයේ දිහා පොඩ්ඩක් බලන්න. කී දෙනෙක් නම් අද ඒ අනුත්තර සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේට පූජා කරන බුද්ධ පූජාවට කී දෙනෙක් නම් කරනවා? කී දෙනෙක් නම් කියනවද ඔය ගඩොල් ගොඩකට ගිහිල්ලා බුද්ධ පූජාව පූජා කරාට වැඩක් නැහැ කියලා? කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ නැති කී දෙනෙක් අද සමාජයේ බිහි වෙලා තියෙනවද? විශේෂයෙන්ම අද උගත් බුද්ධිමත් තරුණයින් කී දෙනෙක් නම් මේ ධර්මයේ නැතිලා තමන්ගේ ජීවිතය ගත කරනවා. මේ දේශනාව ගම් මෙතන තරුණී කී දෙනා 20ක් නැතුව ඇති මෙතන. මම දන්නේ මම දැක්ක ප්‍රමාණය මෙතන තරුණී 20ක් නැතුව. මොකක්ද අපි තරුණීන්ට වෙලා තියෙන්නේ? ඇයි පන්සලක ධර්ම දේශනාවක් තියෙනවා කියන්නේ මේ තරුණීන්ට එන්න බැහැ? ඇයි පොන්ද කිලින් තියන් ඉන්න බැරි වෙන්න? ඔස්ටියෝපොරොසිස් දණේස් දෙක නමාගෙන ඉන්න බැරි තරම් ලෙඩයි. ඇත්තටම අද තරුණ සමාජයේ යන්නේ කොයි යටද? මේකට වග කියන්න ඕනේ කවුද? මේකට වග කියන්න ඕනේ අම්මේ තාත්තේ උවමයි. එයි දරුවට හොඳයි ටිකක් කියලා හරි උදේ ධර්ම දේශනාවක් තියෙනවා යම් මාත් එක්ක කියලා බලෙන් හරි අදගෙන ඉන්න මේ අම්මලට තාත්තලට කොන්දපණ අපේ අම්මලා කිමැරෙන්නේ ගියා. ඒකේ ප්‍රතිඵලය තමයි අදගෙන ඉන්නේ. එක වෙලාවකට හිතෙනවා මේ අම්මලා තාත්තා හරිම ආත්මාර්ථකාමී කියලා. හේතුව තමන්ගේ බණහල මේ සසල සූපත් කරගන්න. තමන්ගේ ළමයි ටික අපේ ඇහුවම කියන්නේ කොහොමද මම වගේ ළමයට පණ ඇරලා පොයේ දවසට බලන්න. ධර්ම දේශනාවක් තියෙද්දි ළමයා එක්ක කරන් ඉන්න බෑ. මම තනියම ගිහින් සසල සූපත් කරනවා. ළමයා පස්සේ වයසට ගිහිල්ලා බණහල කරගන්න දෙයක් කරගනින්නේ. එහෙමද හිතන්නේ? අම්මා තමන්ගේ ළමයා පොඩි කාලේ ඉඳන් ධර්මයට යොමු කරේ නැත්තම් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් කොහොමද ඒ ළමයා තුල උපදින්නේ? බුදුරජාණන් වහන්සේ ගැන ළමයා තුල ශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ කියන්නේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ පිළිබඳව ශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ. මේ බණ ටික කියද්දී ළමයි කී දෙනෙක් නම් එළිය ඇවිදෙන්නේ මේ බණට ඇවිල්ලා තරුණ ළමයි කීයක් එළියේ මේ බණ අහන්න නැතුව එළිය ඇවිදෙන්නේ ඇත්ත. ඔක තමයි ප්‍රතිපලය. පොඩි කාලේ ඉඳන් මේකට යොමු කරේ නැත්තම් මේ ධර්මයේ තුල ළමයා හැසිරෙන්නේ නැහැ. ඔබේ හිතත් බුද්ධ රත්නයේ ගුණ, ධම්ම රත්නයේ ගුණ, සංඝ රත්නයේ ගුණ බල මේ ධර්මයේ දෙසට යොමු කළේ නැත්නම් ලොකුද පොඩිද අදාළ නැහැ. මේ ධර්මයේ
තුල හැසිරෙන්න ඔබේ හිත නැමෙන්නේ නැහැ. ඒ නිසා මේ තාත්තේ ඔබ මේ බණට එනවා වගේ ඔබ මේ දේශනාව අහන්න එනවා වගේ ඔබේ ළමයිවත් අරගෙන ඉන්න. වෙන කාගේවත් ළමයි නෙමෙයි. ඔබේ ළමයි ඊළඟ පාර ස්වාමීන් වහන්සේලා මෙතෙන්ට ධර්ම දේශනාව කරන්නෙද්දී තරුණ ළමයි ටිකක් දකින්නේ ස්වාමීන් වහන්සේ ඉඳ සල්සන. මොකද මේ තරුණ ළමයි ටික අද රටේ ජනගහනයෙන් 135ක් 40ක් විතර වෙන වෙයි මම දන්නේ මම අනුමාන කරලා කියන්නේ 35ක් 40ක් කියන්නේ අද රටේ ජනගහනයෙන් 135ක් 40ක් තරුණ ළමයි වෙන්නේ නැති. හැබැයි අනාගතේ මේ රටේ ජනගහනයෙන් 100%ම වෙන්නේ ඒ තරුණ ළමයි. ඒ තරුණ ළමයිගේ හිතේ තෙතමනයක් නැත්තම් ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි බුද්ධ රත්නයේ කියන්නේ මේ වගේ දෙයක් මේ වගේ උතුම් ශාසනයක ඉපදුණු මිනිස්සෙක් මම කියන එක හිතේ නැත්තම් අම්මේ තාත්තේ අවසානයේ මට එපා මාවම අනුවඩකට ඇදලා මගේ දොස්තර පුතා මාව මහලු මඩමකට දාලා ගියානේ කියලා අඬන්න එපා. මගේ ඉංජිනේර පුතා මාව මහලු මඩමකට දාලා ගියානේ මාව පාරේ දාලා ගියානේ කියලා අඬන්න එපා. මගේ ඇකවුන්ටන්ට් පුතා වාහනේම ගෙනල්ලා පාරේ දාලා ගියානේ කියලා අම්මේ තාත්තේ අඬන්න එපා. මොකද ඒ වරද කරන්නේ ඔබමයි. ඒ වරද Tamanට කරගත්තේ ඔබමයි. එතකොට යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් ඒක නම් මේ ධර්මයේ උපමාව හැසිරෙන්න මේ ධර්ම දේශනාවට මාතෘකා කරපු ගාථාව ධනං ඡජේ යෝපන අංග හේතු මිනිස්සු තමන්ගේ අත්පය ආදී අංගයන් බේරගන්න ධනෙ වේදම් කරනවා. එහෙම කරනවද නැද්ද? දැන් ওই පින්වතුන්ට හදිසියෙන් කිව්වොත් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බලපු වෙලාවක කියනවා ඔයාගේ කකුලක් කපන්න වෙනවා නැත්තම් ওই පින්වතුන් මැරෙනවා කියලා කිව්වොත් ওই පින්වතුන් තමන් ගාව තියෙන කීය හරි වේදම් කරලා ඒ කකුල කපලා දාලා තව ටිකක් හරි ජීවත් වෙන්න බලනවද නැද්ද? ඔය පින්වතුන් බලන්නේ තව ටිකක් හරි ජීවිතය අල්ලාගෙන තමයි ඔය පින්වතුන් බලන්නේ. අන්න ඒ නිසා කිව්වා ධනං ඡජේ යෝපන අංග හේතු මිනිස්සු ධනෙ වියදම් කරලා තමන්ගේ අංගයන් තමන්ගේ ශරීර අවයව බේරගන්න උත්සාහ කරනවා. අංගං ඡජේ ජීවිතං රක්කමානෝ ඒ මොකක්ද කියන්නේ? මිනිස්සු තමන්ගේ ශරීර අවයවයන් පවා නැති කරගන්න මේ ජීවිතය රැක ගන්න බලන්න. ඊළඟට අංගං ධනං ජීවිතං චාපි සබ්බං ඡජේ නරෝ ධම්ම මනුස්සනන්තෝ මේ ධර්මයේ මෙනෙහි කරන තැනැත්තා අර දෙන්නටම වැඩි වෙනස්. ධර්මයේ මෙනෙහි කරන තැනැත්තා තමන්ගේ ධනයත් ශරීර අවයවයත් ජීවිතයත් සියල්ලම අතහරිනවා පින්වත්නි මේ ධර්මයේ වෙනුවෙන්. ඒකට මුල් වෙන්නේ මොකක්ද? ඒකට මුල් වෙන්නේ ශ්‍රද්ධාව. පින්වත්නි ශ්‍රද්ධාව තමයි මේ ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ හැසිරෙන්න තියෙන මූල බීජය. ශ්‍රද්ධාව නැති කෙනෙක්ට කවදාවත් බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න. හේතුව ශ්‍රද්ධාව නැති කෙනාට මේ ධර්මයේ පේන්නේ ඇඳ විතර. මේ ධර්මයේ හිස්තැන් විතරයි පේන්නේ. මේ ධර්මයේ හිස්තැන් නෑ නේද? හැබැයි ශ්‍රද්ධාව නැති කෙනාට පේන්නේම වැරදි. දැන් නිකන් දන්නවා මේක දුන්න. කෙනෙක් ගැන වැරදි ආකල්පයක් ආවොත් කෙනෙක් ගැන වෛරයක් ආවොත් කෙනෙක් ගැන පිළිකුලක් ආවොත් ඒ කෙනා හැරුණත් වැරදි, hina වුණත් වැරදි, තව කෙනෙක් එක්ක කතා කරත් වැරදි. ඒ මිනිස්සයා සමහර විට hina වෙන්න කතා කරන්නේ හොඳකට වෙන්න පුළුවන්.
හැබැයි ඔය පිටුතුන්ට පේන්නේම මෙයා මට මොකක් හරි කුමන්ත්‍රණයක් කරනවා තමයි. මට ඒක මොකක් හරි වැඩක් කරගෙන යනවා දන්නේ. ආපෝ අර හිනාවේ කැත. ඔහොම හිතනවද නැද්ද? හිතේ. ඒක තමයි හැටි. එහෙනම් ශ්‍රද්ධාව නැති කෙනාට ධර්මයෙන් හේල්ලෙම ඇද විතරයි. ඇද නැති ධර්මයේ හිස්තැන් නැති ධර්මයේ හිස්තැන් වේද පටන් ගන්නවා. එතකොට මේ ධර්මයේ හැසිරෙන්න හිත නැමෙයිද? හිත නැමෙන්නේ. ඒක නම් මේ ධර්මයේ ඈතට ගමන් කරලා තව තවත් සංසාරයේ අතරමං වෙන එක විතරයි. ධර්මයෙන් ඈතට ගමන් කරලා සංසාරයේ අතරමං වෙනවා කිව්වම අද රටේ තවත් මතයක් තියෙනවා මේ අපාය යන්නේ බෞද්ධයෝ විතරයි. අනිත් ආගම් අදහන අයට මේ අපාය කියලා එකක් නැහැ. උන්වහන්සේ මතයක් තියෙනවා නේද? සමහර විට ඔබේ අයතාවත් ඇති. ඔබ අහලා බලන්නේ නැහැ. උදේ පන්තියට යනවා, ඉගෙන ගන්නවා, ආයෙ රැට එනවා, පාඩම් කරනවා, නිදා ගන්නවා. ආයුධයට පන්තියට යනවා. ඕකනේ ජීවිතේ. ළමයාගේ ආධ්‍යාත්මය මොන වගේද කියලා හොයනවද? නැහැ. එහෙනම් ළමයා මිත්‍යා දෘෂ්ටි විද්‍යාවත් ඔබ දන්නවද? නැහැ. සමහරවිට ඔබේම ළමයා ගාව මේ මතේ තියෙන ටිකක් කල්පනාවෙන් බලන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරේ මගේ පින්වත්නි උන්වහන්සේ හදපුවා. උන්වහන්සේ නිර්මාණය කරපු දෙයක්වත් නෙමෙයි. බුදු කෙනෙක් හිටියක් නැතත් මේ ලෝකේ පවතින යම් ධර්මතාවයක් තියෙනවා. බුදු කෙනෙක් හිටියක් නැතත් මේ ලෝකේ ඉපදුන හැම සත්වයාම මරණයටපත් වෙනවා. බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේ ලෝකේ ඉපදුන හැම සත්වයාම ජරාවටපත් වෙනවා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය බුදු කෙනෙකුගේ ඉපදීම තිබුණත් නැතත් මේ ලෝකේ පැවතුන ධර්මතාව. එදත් පැවතුණා මේ දැනුත් පවතිනවා අනාගතයේදී පවතිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ලෝකේ පැවතුන සත්‍ය ධර්මතාව ටික. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙනෙක් පිළිගත්තත් නැතත් ඒ ධර්මතාව ටිකට ඒ කෙනා යටයි. කෙනෙක් අකුසල කර්මයක් කරොත් ඒකට විපාක විඳින්න වෙනවා කියන එකට ಜಾති ආගම් කුලමල ભેද කියපු ඉස්කෝලේ මොකක්ද? තමන් ගත්ත ඩිග්‍රියේ ප්‍රතිඵලය මොකක්ද? තමන් ගත්ත ඒ ලෙවල් රිසල්ට් එක මොකක්ද? අයිලන්ඩ් රෑන්ක්, ඩිස්ට්‍රික්ට් රෑන්ක් ඒව කතා. තමන් අකුසලයක් කරොත් තමන්ට ඒක විපාකය තියෙනවා. තමන් කුසලයක් කරොත් තමන්ට ඒක විපාකය තියෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. තමන් වපුරු පුතේ ප්‍රතිඵලය තමයි තමන්ට ලැබෙන්නේ. එතකොට මම පින්වත්නි යමෙක් ශ්‍රද්ධාවෙන් මේ කියපු ධර්මතා ටික දිහාට තමන්ගේ හිත නැමුවොත් ඒ කෙනාට හැමදාම ශ්‍රද්ධාව උඩම පිහිටලා ඉන්න ඕනේ නැහැ. ටික ශ්‍රද්ධාව උඩ පිහිටලා ටික මේ ධර්මතා ටික මානසිකාරය කරන්න පටන් ගන්න පුළුවන්. ශ්‍රද්ධාව තිබ්බේ නැත්තම් ස්විමින් pool එකකට බහින්න නැතුව පීනන්න ඉගෙන ගන්න බෑනේ යන්නේ. මුලින් ස්විමින් pool එකට බැස්සොත් මට ඉගෙන ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙන්න ඕනේ නේ. ඉස්කෝලේකට ගියොත් පන්තියකට ගියොත් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මුලින් ඒ ගුරුතුමා කියන විශ්වාසය තියෙන්න ඕනේ අම්මේ. වෛද්‍යවරයෙක් ගාවට ගිහින් බෙහෙතක් ගනිද්දී මේ වෛද්‍යවරයා මාව සුවපත් කරයි කියන විශ්වාසය තිබ්බේ නැත්නම් අපි මේ බෙහෙත ගන්න යන්නේ නෑනේ. ඒ බෙහෙත ගත්තේ නැත්නම් ලෙඩේ කවදාවත් හොඳ වෙන්නේ නැහැ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ නැමැති සංසාර රෝගයට බෙහෙත ලබා දුන් ගුරුවරයා, ශාස්ත්‍රූවරයා, වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසය යමින් තුල තියෙනවාද? ඒ කෙනා මේ ධර්මයේ හදාරලා මේ ධර්මයේ තුල හැසිරීලා ඒ කෙනාට හැකියාවක් ලැබෙනවා මේ ලෝකෙ විතර වෙලා යන්න. හැබැයි යමෙක්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැත්නම් ඒ කෙනාට කවදාවත් ශ්‍රද්ධාව ඇති කරගන්නකම් මේ ලෝකෙ ඊතර වෙන්න හැකියාවක් නැහැ. ඔන්න මොකයි ශ්‍රද්ධාව තියෙන්න ඕන කියලා පළවෙනියටම දේශනා කරේ. ඊළඟ කාරණා හිරි ඔතක් මම දෙවෙනි කාරණාවයි තුන්වෙනි කාරණාවයි දෙකම එකට ගන්නම්. මොකද මේ දෙකම එක ළඟ යන කාරණා දෙකක්. හිරි
තත්ත්ව කියන්නේ මොකක්ද? මොනවා කියන්නේ ලැජ්ජාව? අකුසල් කිරීමට තියෙන ලැජ්ජාව සහ බය. අද සමාජයේ ඇත්තටම නියොතක් තියෙනවා. තියෙනවා කීප දෙනෙක් ගන්න. අද සමාජයේ ගත්තොත් සතෙක් මරන්නේ මිනිස්සෙක් මරන්නේ දෙපාරක් හිතන්නේ සමාජයට අනුව වෙලා තාත්තේ. පහුගිය නාලිකාවල කියපු ප්‍රවෘත්ති පිටින් පිට කන වැටුණා අපේ. ඇත්තටම ලොකු සංවේගයක් ඇති වුණා මේවා ගැන. මොකද අද රටේ මිනිස්සු වැරදි කරනවා. ඒ වැරදිකට දඬුවම් දෙන්න ඕනේ කියන කතාව. ඒක ඇත්ත. මොකද අපි ජීවත් ජීවත් වෙන්න ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි තමන්ගේ හිත සාහසික වෙනවා නම් තව කෙනෙක්ගේ ජීවිතයක් තොර කරන්න. පින්වත් අපිට නිදහස ජීවත් වෙන්න තිබ්බ අයිතිය උදුරගත්තු කෙනෙක්ට ලබා දිය යුතු දඬුවමක් ලබා දිය යුතුයි. ඒක ඇත්ත. හැබැයි ඒ කෙනාගේ ජීවිතය තොර කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. හැබැයි අද ඒක කරනවද නැද්ද? ඒක කරන්න දෙපාරක් හිතන්නේ නැති සමාජය අද බිහි වෙනවා. මේ චෝදනාවත් යන්නේ කර්මෙන්න උතම කරන්න දෙයක් නැහැ. මා තරුණේ. හැබැයි බනින්න වෙන්නේ තරුණයින් තමයි. බනිනවා නෙමෙයි ඇත්තට. අනුකම්පාවෙන් කියන්නේ. තරුණියක් මෙතන ඉන්නවා මේ කියන කතාව අහන්න. මට අවුරුදු 22යි. මේ සැප්තැම්බර් වලට 22. ඔය පින්වතුන් ඉගෙනගත්තු සිලබස්මයි මාත් ඉගෙන ගත්තේ. ඔය පින්වතුන් මුහුණ දුන්න විභාග වලටමයි මාත් මුහුණ දුන්නේ. හැබැයි මට පුළුවන් වුණා නම් මේ සිව්වේ තියෙන සනීපේ විඳින්න. පින්වතුන් තමන්ගේ ජීවිතය ඇතුළේවත් දුවේ පුතේ මේ ධර්මයේ රහ විඳින්න බැරි නම් පංචශීලය ආරක්ෂා කරගන්න බැරි නම් පින් කරලා ගත්තු මනස භවයේ පුතේ ආයෙත් බලාපොරොත්තු වෙන්න එපා වැඩක් නැහැ. ආයෙත් මනස භාවනා බලාපොරොත්තු වෙන්න එපා. ඔය තරුණියෝ කතා කරගෙන කියනවා අපි දෙන්න දිගටම ආත්ම ගණන් හම්බ වෙවි යමු. පින්වත්නි ඔය දකින්න ඉන්නේ නැහැරෙන්නකෝ. නිදාගෙන ඉන්නත් නැහැරෙන්නකෝ. හීන දකින්න එපා. දුවේ පුතේ අම්මේ තාත්තේ හීන දැක්ක ඇති. මෙහෙම එක දිගට මනුසත් බව ලැබෙනවා නම් මට පිස්සු ධම්මේ තාත්තේ මේ කැලෑ ගාන ගිහිල්ලා භාවනා කරගෙන ඉන්න. අපි මේ පිස්සු හැදිලා කැලෑ වලට ගියා නෙමෙයි හරිද? එහෙම වෙනවත් ගන්න. මේ කැලෑ ඇතුළට ලාම පිස්සු දන්නේ නැහැ මේ තරගේ හොඳට ඉන්න පුළුවන් කාලේ. හොඳට ඉන්න පුළුවන් කාලේ තමයි. ඇත්ත. තව ටිකක් කොහොමද හොඳට ඉඳලා බලන්න. හොඳයිද නැද්ද කියලා ටික පොන්න නැමිලා රිදෙන්න පටන් ගන්න තේරෙයි. තරුණයින්ට මේක දැම්ම තේරෙන්නේ නැහැ. මේ අම්මලා තාත්තලාට දැන් තේරෙනවා. ඒ කාලේ තේරුන්නේ නැහනේ. දැන් තේරෙනවා. එහෙනම් තරුණයි දුවේ පුතේ ඔබට මේ ටිකමද නැද්ද? මේ ටික වෙනවද නැද්ද? වෙනවා. අපිට මේ ධර්මතා ටික සියල්ල තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරගෙන තමන්ගේ ඥාණයෙන් නිවැරදිව අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරපු බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන සිද්ධ වුණා නම් මේ උන්වහන්සේගේ පයට ඇගෙන දුවිලපතර වඩින් නැති බව ඔබ මේ ධර්මතා ටික තුන් දෙන්න වෙනවද නැද්ද? සියල්ල අවබෝධ කරපු උන්වහන්සේට ක්‍රමයක් තිබ්බේ නැත්තම් මේකෙන් මිදෙන්න මේ භවයේ ඒ අදාළ භවයේ මිදෙන්න ක්‍රමයක් තිබ්බේ නැත්තම් අපිට ඉපදුනා නම් මැරෙන්න වෙනවා. උප්පත්තිය සහේ වේදම්
මරණං ආගතං සදා. යමෙක් මේ ලෝකෙට ඉපදුනා නම් මැරෙන්න වෙනවාමයි. මේ ටික අද මේ අම්මලා ළමයින්ට කියලා දෙන්න ඕනේ නේද? කියලා දෙනවද නැද්ද? කෝ කියලා දෙන අය අතුස්සන් බලන්න. ළමයාව ළඟට අරන් කියලා දෙන්න. පුතේ විද්‍යාවට ලකුණු ගන්න, ගණන් වලට ලකුණු ගන්න, සිංහල වලට තව ටිකක් ලකුණු ගන්න, පන්ති පළවෙනියා වෙන්න බලන්න. මේ පාර දෙවෙනියන්නේ ලබන පාර කොහොමරි පළවෙනියා වෙන්න ඕනේ. නැත්නම් ගෙදර එන්න එපා. ඕවා නෙමෙයි කියලා දෙන්න ඕනේ. පුතේ මෙහෙ එන්න. මේ ජීවිතය තුළ අකුසල කර්ම කරන්න ලං වෙන්නේ අපාය දිහාට. මේ සත්‍යයේ මහගෙදර අපායයි පුතේ. මේ මහගෙදර වුණ අපායට වැටෙන්න නම් උඹ අකුසල කර්ම කරලා උත්සාහ කරන්නේ යන්න. හැබැයි මෙන්න අපායට වැටුණොත් උඹට විඳින්න වෙන දුක් ටික කියලා පුතාට ආදරෙන් ළඟට අරගෙන කියලා දෙන්න ඕනේ. තාත්තේ එහෙම වුණොත් ඔබේ පුතා අද රටේ තරුණියන්ට පාර බැහැලා පුළුවන්. අම්මලා ඒ කාලේ පාරේ නිදහසේ බැහැලා ගියේ නැද්ද? ඒ කාලේ මිනිස්සුන්ට හිලියොතක් තිබ්බේ නැද්ද? අද තමන්ගේ දුවව අම්මේ හදවතට එකෙන් කියන්නේ තමන්ගේ දුවව තනියම රැට පාරේ බස්සලා කණේකටවත් යවන්න පුළුවන්ද? මේ ළඟදී වාර්තා වුණා. අහිංසක ගෑනු මරලා දාලා තිබ්බ කණේට ඉන්නේ. මේකද රටේ අනාගතය. මේකද බලාපොරොත්තු විය යුත්තේ මේ බුද්ධ ශාසනයක් නැත්තේ. කතාව වෙනවා කියන්නේ ද්‍රෝණයක් ධාතුන් වැඩහින්න රුවන්වැලි මහා සෑය කියන ශ්‍රී ලංකා භූමි තලයේ ශ්‍රී පාදස්ථානයේ වැඩ ඉන්න ශ්‍රී ලංකා භූමි තලයේ ලක් වැසියෝ අපි. හැබැයි උඩින් නම් බුද්ධාගම, හැබැයි යටින් ම්ලේච්ඡ ගෝත්‍රිකයෝ පිරිසකට වඩා අන්ත කට්ටියක්. මොකද ම්ලේච්ඡ ගෝත්‍රිකයෝ උනා තමන්ගේ රැහේ එවුම මරන්නේ නැහැ. හැබැයි අපේ අය මරා ගන්නවද නැද්ද අද? වාහන වල පිටිපස්සේ අමතාත්තේ සිංහලයේ කියලා ගහගෙන ගියා කියලා රට ජාතිය බේර ගන්න ඕනේ කියලා Facebook වල කතා කරලා දැම්මා කියලා වැඩක් තියෙන නැතුව නෙමෙයි. හැබැයි ඒක නෙමෙයි ඔබේ පරම අදිෂ්ඨානය වෙන්නේ. මේ බුද්ධාගම ඇතුලේ, මේ බුද්ධ ධර්මයේ ඇතුලේ ඔබ ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්නවා, පිළිසරණක් ලබා ගන්නවා. අන්න ඒක වැඩි හිටියොත් කර්මය සියල්ල තේරුම් ගන්න යුතුයි. තමන්ට අකුසල කර්මයක් කරන්න හිතෙද්දී, අනුන්ගේ දෙයක් හොරකම් කරන්න හිතෙද්දී, කාමයේ වරදවා හැසිරෙන්න හිතෙද්දී, අම්මට තාත්තට බොරුවක් කියන්න හිතෙද්දී, ළමයින්ට බොරුවක් කරන්න හිතෙද්දී, ඉතින් බොරු කියනවා, බොරුවක් කරන්න හිතෙද්දී, සුරාපානය කරන්න හිතෙද්දී. මේ චෝදනාව නම් වැඩේ කියන්නේ තාත්තට. සුරාපානය කරන්න හිතෙද්දී ඒ අතිවන සිතුවිල්ල පිළිබඳව ලැජ්ජාව එන්නේ නැත්නම් ඒ ඇති වෙන සිතුවිල්ලෙන් තමන්ට ලැබෙන විපාක මෙනෙහි කරලා ඒ තුලින් බයක් උපදින්නේ නැත්නම් ඒ අකුසල කර්මයේ කෙරෙහි ආයෙත් කවුරුහරි ආගම මොකද්ද කියලා අහුවොත් කටක් කැරලා අම්මේ තාත්තේ බෞද්ධ නම් කියන්න එපා. ලැජ්ජයි. මේ ලෝකයෙන් මිදෙන්න ධර්මයක් දේශනා කරපු පුදුමන් වහන්සේ රහසින්වත් කවුරු කර කියලා කියන්නේ එලිසුන් කෙරෙන් දුරු ඉන් කවියක්. ඒ වගේ ශාස්ත්‍රීය වරයන් වහන්සේ නමකගේ සෙවණේ හැදෙන වැඩෙන අපිට අකුසල කර්මයක් හිතේ ලැජ්ජාවක් හිතෙන්නේ නැත්නම්, ඒ ගැන අපිට තරහ කරගන්න හිතෙන්නේ නැත්නම්, ඒ පිළිබඳව බය අපේ තුල උපදින්නේ නැත්නම්, බෞද්ධ කියලා කියාගත්තට මේ ලෝකෙ මිදලා යන්න බැහැ අමුතාවට. මේ ලෝකෙ මිදලා යන්න බැහැ නෙත්තේ. එහෙනම් මේ අකුසල ධර්ම කෙරෙහි තමා තුළ ලැජ්ජාව, බය ඇති කරගන්න කොහොමද ඇති
කරගන්න. අකුසල ධර්මයක් හිතට ආවොත් මොකද කරන්න ඕනේ? දන්නේ නැද්ද? කවුරුන් ගන්න අහන්නේ මම අහන්නේ කවුරුන් ගන්න අකුසල දෙන්නේ උත්තර දෙන්නේ. ඔය එළින්නේ කෙනෙක්වත් නැද්ද? අනිත් පැත්තට යනවා. මටත් කියන්න. පළවෙනියටම අකුසලය ආවා කියලා දැනගන්න. කොතනින්ද කියලා දැනගන්න. හරි කවන්නේ අපි මෙහෙමින් ඉගෙනගමු. පළවෙනියටම අකුසලය ආවා කියලා දැනගන්න. ඒ අකුසලය ආවා කියලා දැනගෙන මේ අම්මා කිව්වා. ඒක හරියට දෙන්නේ කිව්වා. ඒ අකුසලයේ සිද්ධ කරොත් තමාට ලැබෙන ආදීනවය ඒ අකුසලයේ නොකර හිටියොත් තමාට ලැබෙන ආනිසංස මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරද්දී ටික. ඒ අකුසලයේ පිළිබඳව තියෙන කැමැත්ත, ඒ අකුසලයේ තියෙන හිතේ නැමීම දුර වෙලා යනවා. මොකද හිත කියන්නේ අනිත්‍ය දෙයක්ද නැද්ද? ඒ වෙලාවට ලැබුණු හේතුන්ට අනුරූපීව හිත හට ගන්නවා. මේක ගැඹුරු කතාවක්. මේකට අපි පස්සේ යමු. දැනට හිතාගන්න. ඒ වෙලාවට ලැබුණු හිතට අනුරූපීව ඒ වෙලාවට ලැබුණු හේතුන්ට අනුරූපීව හිත හට ගන්නවා. එහෙනම් මේ හේතු නැති වුණාම හිත නැති වෙනවද නැද්ද? ඊළඟට ඔබේ හිත පුළුවන් ඔය පින්වතුන් මොකක් හරි කුසලාරම්මණයකට හිත දාන්න. මොකක් හරි කුසලාරම්මණයකට හිත යොදවන්න පුළුවන්. එක්ක බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව මානසිකාරය කරනවා. නැත්තම් මොකක් හරි ඉගෙනගත්තු මරණ සතිය දීලා තියෙනවා. මරණ සති භාවනාවක් කරනවා. ඒ දේශනාව උපසාරිණාන්ති කරන්න හිටියේ නැති අය හිතපු පින්වතුන්ගෙන් අහගෙන කොහොමද කරන්න කියලා දැනගන්න. නැත්තම් YouTube යන්න පුළුවන් වෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ කමඩහන ඔක්කොම YouTube එකේ දාලා තියෙනවා. සින්දු අහන වෙලාවේ පොඩ්ඩක් සින්දුවක් අහලා ඒකට හිත යොමු කරන්න. එහෙනම් හිරියොතක් ගැන තමන්ගේ ජීවිතේ හිරියොතක් යොදාගන්න. ඊළඟට මේ වෙලාවට ගැලපෙන මාතෘකාවක්. විවිධ බලය. මොකටද විවිධ කියන්නේ? කුසල කරන්න කියන්නේ තියෙනවා. මේ අම්ම අනිත්‍යය දුන්නා. කුසල කරන්න ඇත්තටම අපේ හිත තුල වීර්යයක් තියෙනවද නැද්ද? ඇත්තටම නෑ. වීර්ය අපිට උපදිනවා අඩුයි. උදාහරණයක් මේ දේශනාව යන වෙලාවේ මේක ඇතුළෙම කී දෙනෙක් දැන් නිදිද? නිදි කියන වචනේ වල ගමන් නැහැ. මේ දේශනාව යන අතරතුර කී දෙනෙක් කතා කරන කාලේ ගමන් මේ වැදගත් දේවල් හරියට කියන්නේ ඔබට නිවන් දකින්න ඕන දේවල් ටිකක් තමයි මේ කියන්නේ. තවත් එක් දේශනාවක් කියලා හිතාගෙන අතහරිනවා නම් මම ඒක ගැන හිතලා ගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ගෙදරදී පිළිසිදු කියලා. එතකොට උන්වහන්සේ දේශනා කරේ මොකක්? අප්පකාතේ මනුස්සේසු ඒ ජනාපාරගාමිනෝ අතායන නිතරාපජා තීරණේ වානුතාවති. මේ ලෝකේ නිවන කරා යන්නේ බොහොම ටික දෙනයි. ඒක තමයි හැටි. බහුතරයක් වල පිළිස් සියල්ල යන්නේ නිවන කියන ඉවුර නෙමෙයි අනිත් ඉවුර ඉඳගෙන තමන්ගේ ජීවිතය දුගතිගාමී කරගන්නවා. ඒක තමයි හැටි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරද්දීත් එහෙම වුණා. මේ පොඩි ස්වාමීන් වහන්සේ නමක්
වෙච්ච මම දේශනා කරන්නේ එහෙම වෙන වෙයිද නැද්ද? වෙන්නේ. මොකද? ඕකට උත්තරය. ඕකට ලස්සන උත්තරේ දුන්නේ මිත්‍යා දෘෂ්ටිකෙක් වෙච්ච සංජය වෙල්ලන්ගේ පුත්‍ර පරිබ්‍රාජකයා. උපතිස්ස පරිබ්‍රාජකයා යනවා අපේ පින්වත් පසු කාලීන ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අග්‍ර වුණ ඒ මහා උතුමන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස පරිබ්‍රාජක තමන්ගේ ගුරුවරයා ගාවට යනවා සංජය වෙල්ලන්ගේ පුත්‍ර. එතනට ගිහිල්ලා කියනවා ගුරුතුමනි බුදුරජාණන් වහන්සේ නැමැති ගෞතම බුද්ධ නැමැති මහා ශාස්ත්‍රඥයන් වහන්සේ නම ලෝකෙට පහළ වෙනවා. උන්වහන්සේගේ ධර්මයේ මේකයි. ඒ වෙනකොට උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් බණපද ටිකක් අහලා සෝවාන් වෙලා හිටියේ. ඒ ධම්මා හේතු පබවා තේ සංහේතු තථාගතෝ ආව. ওই බණපද ටික අහලා උන්වහන්සේ සෝවාන් වෙලා හිටියේ. එතකොට ගිහිල්ලා අර කතාව කියනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ නම ලෝකෙට පහළ වෙලා උන්වහන්සේගේ ධර්මයේ මේකයි. මම යනවා උන්වහන්සේ ගාවට ඔබත් මාත් සමග එන්න. එතකොට සංජය පරිබ්‍රාජකයා කියනවා උපතිස්ස මේ ලෝකේ වැඩි හරියක් ඉන්නේ ප්‍රඥාවන්තයෝ නෙමෙයි දුෂ්ප්‍රඥයෝ. ප්‍රඥාවන්තයින් ටික ගෞතම බුදුරජාණන් වහන්සේ ගාවට යයි. දුෂ්ප්‍රඥයෝ ටික මග්ගාවට එයි. මොකද ඒ වෙලාවේ සංජය වෙල්ලන්ගේ පුත්‍ර තමන්ගේ සමන්දාවට විශාල පිරිස කෙරෙහි ඇලිලා හිටියේ. ඒ නිසා තමන් තියෙන නැහැ උපතිස්ස පරිබ්‍රාජකයාටයි කෝලිත පරිබ්‍රාජකයාටයි යන්න කියනවා බුදුරජාණන් වහන්සේ ගාවට. එතකොට ලෝකෙ ගත්තම ඇත්තටම ඉන්නේ වැඩි හරියක් දුෂ්ප්‍රඥයෝ. ඒ අයට මේ ධර්මයේ කෙරෙහි වීර්යයක් උපදින්නේ නැති තරම්. ඒ අය බලන්නේ ශ්‍රද්ධාවක් නැතුව හිරියොතක් නැතුව මේ ධර්මයෙන් ඈත් වෙලා මේ ධර්මයට බැඳගෙන ඉන්නේ. දැන් ඔය පින්වතුන් අද මෙතනට ආවේ ඔය පින්වතුන්ට ශ්‍රද්ධාව තියෙන නිසා. ඔය පින්වතුන්ට මේ ධර්මය අහන්න ඕන නිසා. එතකොට කුසල් දහම් කෙරෙහි වීර්යයක් ඇති කරගන්න නම් තම තමන් වීර්යයට අදාළ චරිත කතා. ඒ කාලේ ස්වාමීන් වහන්සේ කොහොමද වීර්යය කළේ? ඒ කාලේ මිනිස්සු බණ අහන්න ආවේ කොහොමද කියලා? දවස් ගණන් පයින් ආවේ යන්නේ. දවස් ගණන් පයින් ඇවිල්ලා රුවන්වැලි සෑය බණ අහලා දීපු ගැහැණු කට්ටිය හිටියා මේ ශාසනය. මේ ලංකාවේ ඔබත් මමත් මේ ඉන්න භූමියේදී සම්මානිතේ පින්වතුන් ඇවිදින් නැති ස්වාමීන් වහන්සේලා මේ රහතන් වහන්සේලා මේ පින් භූමිය වල වැඩ ඉන්නේ නැති. එහෙනම් ඒ වගේ පින් භූමියක ඉඳගෙන බණ අහන ඔබ මොනතරම් වාසනාවන්තද අපි තාත්තේ. ඒ අහලා තාමත් මේ ධර්මයේ දිහාට කුසල් දහම් කෙරෙහි වීර්යයක් උපදින්නේ නැත්තම් කරුණාකරලා දැන්වත් තමන්ගේ හිත වීර්ය දිශා තමන්ගේ හිත තුළ වීර්ය උපද්දව ගන්න කටයුතු කරන්න. තමන් මේ කුසල් දහම් හැසිරෙන්නේ නැතුව මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරලා ජීවත් වුණොත් තමන්ට අපාගත වෙන්න වෙනවා. එහෙම අපාගත වුණොත් තමන්ට ලෝධිය හැලිවල බැහැලා දුක් විඳින්න වෙනවා කියන කාරණාව මනසිකාරය කරන්න. දැන් අතට උණුවතුන පොදක් වැටුණොත් බින්දු දෙක තුනක් වැටුණොත් කොච්චර අමාරුද මේ. එදාට ලෝධිය හැලිවල කියනවා දේවදූත සූත්‍රයේ තමන් කරපු අකුසල කර්මයේ ගෙවලා ඉවර වෙනකම් එතනින් නැරෙන්නේ නම් නෑ. මේවා සුගන්ධනා කතා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රය කියනවා මේවා දේශනා කරන්නේ මා විසින්මයි. වෙන කෙනෙකුගෙන් අහගෙන මම කියනේවා නෙමෙයි. මේවා මම සම්මා සම්බුද්ධත්වයේ ලැබපු බොමෙඩදී දැකලා තේරුම් ගත්ත කාරණා. මේවා අන් කිසිවෙකු විසින් කියපුවා නෙමෙයි. මේවා සම්මා සම්බුද්ධ වුණ මම විසින්ම කියපු කාරණා කියලා. එහෙනම් අපි ඒවා විශ්වාස කරන්න ඕනද නැද්ද? විශ්වාස කරන්න ඕනේ.
කෙනෙක්ට විශ්වාසයක් නැත්නම් එහෙම විශ්වාසයක් නැති කෙනෙක් මෙතන ඉන්නවා නම් ඒ ගැන දැනගන්න ක්‍රම දෙකක් තියෙනවා. කියන්නේ එක තමන් කසින භාවනාව වඩලා ඒ තුලින් පංචම ධානයට ඒ සියලුම කසින භාවනා 10 පංචම ධානය වඩලා අරූපාවචර ධාන වඩලා පංචම ධානය රූපාවචර එතනින් එහා ආකාසංචායතනය ආදී අරූපාවචර ධාන වඩලා තමන් තුළ අභිඥා උපදවගෙන තමන්ට පුළුවන් නිරේ දකින්න. නැත්නම් නම් මේ තාත්තේ තව එක ක්‍රමයක් තියෙනවා. එක්ක සාරාංශකේ කල්පලක්ෂය නැත්නම් අටාසංකේය කල්පලක්ෂය නැත්නම් ෂෝඩාසංකේය 16 අසංකේය කල්පලක්ෂය පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පාරමී තම්පුරලා තමන්ගේ රට රාජ්‍යයන් අවයවයන් තමන්ගේ ජීවිතයන් ලෝකේ අනිත් සත්වයන් වෙනුවෙන් පූජා කරලා අතහැරලා ගිහිල්ලා උතුම් සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන ඔය පින්වතුන්ට පුළුවන් මෙන්න මේ දේවල් ගැන දැනගන්න. ඒක දෙවිසිද අමාරුද? ඒක අමාරුයි. එහෙනම් අපිට ඒක කරන්න බැරි නම් ඒක කරපු කෙනෙක් කියන එක පිළිගත යුතුද නැද්ද? පිළිගන්න බැරි නම් කරලා බලන්න පුළුවන්. කරන්න බැරි නම් පිළිගන්න ඕනේ. පිළි අරගෙන ශ්‍රද්ධාවෙන් විශ්වාස කරලා අනේ ඔබේම උඩට මේවා කියලා තියෙන්නේ. උන්වහන්සේ ඇවිල්ලා කියලා නැහැ උන්වහන්සේට තමන්ගේ ගෙදර දීලා දෙන්න කියලා. කාටද කියලා දෙනවද? නෑ. ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියලා තියෙනවද ගෙදර ඉඳන් ඔප්පු දීලා දෙන්න කියලා? නෑ. එහෙනම් ඇයි උන්වහන්සේලා මේවා කියන්නේ? ওই පින්වතුන්ගේ හොඳට නෙමෙයි. හොඳට. උන්වහන්සේලා ওই පින්වතුන්ගේ දාන වේල ගන්න නැති. පරිස්කාර ටික ගන්න නැති. නැත්තම් උන්වහන්සේලාට ඉන්දියක් නෑ. හැබැයි උන්වහන්සේලා ඒ ටික අරගෙන ඔය පින්වතුන්ට අනිත් පැත්තට දෙන්නේ වටින දෙයක්ද නැද්ද? ඊට වඩා වටින දෙයක්. ඔය පින්වතුන්ට මේ භවයේ නොතේරුණත් ඔය පින්වතුන් රහත් වෙන දවසක ඔය පින්වතුන් රහත් වෙන දවසක ඔය පින්වතුන්ට තේරෙවි ඒ ධර්මයේ තිබ්බ ආනුභාවය, ඒ ධර්මයේ තිබ්බ ප්‍රාතිහාරය ඔය පින්වතුන්ට තේරෙවි. ඒ නිසා ශ්‍රද්ධාවෙන් පළවෙනි කාරණාව ශ්‍රද්ධාව කිව්වේ ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන මේ ධර්මයේ කෙරෙහි මේ ධර්මයේ නොපිළිපැද්දොත් සමාන වෙන ආදීනවයන් මෙනෙහි කරලා තමන් තුළ නීති උපදව ගන්න. ඒ කාලෙ හිටියා මිලංක තිස්ස කියලා තෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේ පැවිදි වෙන්න කලින් උන්වහන්සේගේ රැකියාව තමයි සතුන් දඩයන් කිරීම. ඒ කියන්නේ වැද්දේ. සත්තු මරලා උන්වහන්සේට ධර්මයක් වැටලා තිබ්බේ නැහැ ඒ කාලේ. සත්තු මරලා දවසක් වතුර තිබා හැදිලා ආරණ්‍යකට ගොඩ වෙනවා. එහෙම ගොඩ වෙලා තියලා තිබ්බ පෑන් ගූලි වලට ඔළුව දාලා බලද්දී පොඩ්ඩක් දෙවිලා බලද්දී ඒ පුද්ගලයාට ඒ වෙනකොට පැවිදිලා නැති නිසා ඒ පුද්ගලයා කියලා කියනවා. ඒ පුද්ගලයාට ඒ පෑන් ගූලි හිස් තමයි පේන්නේ. ඊට පස්සේ එතන ඉන්න ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියනවා පෑන් ගූලි නම් තියලා තියෙනවා වතුර පොතක් නෑ හදිස්සියකට බොන්න කියලා. හැබැයි ස්වාමීන් වහන්සේලා බලද්දී ස්වාමීන් වහන්සේලාට පේනවා මේ පෑන් ගූලි වල සම්පූර්ණයෙන්ම වතුර පුරවලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේට තේරෙනවා මිනිස්සෙක්ව ඉඳීම ඒ පුද්ගලයා ප්‍රේතෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. වතුර පුරවලා තිබ්බත් වතුර පේන්නේ නැහැ. ඊළඟට ඒ කාරණාව කියලා ඒ තෙරුන් වහන්සේ කියනවා මේ සසර නම් භයානකයි. ඔය පින්වතුන් යන්නේ අපායට.
ඊළඟ ජීවිතේ දුගතිගාමී වෙන්නයි තියෙන්නේ. මොකද ඔබ ජීවිත කාලයක් පුරාවට කරේ සතුන් මරපු එක. එතකොට ඒ මිලන්ත තිස්ස තෙරුන් ගිහි කාලේ හොඳටම බය වෙනවා මේ කාරණාවට. ඒ අපාය ගැන කියද්දි අපාය Tamanට විඳින්න වෙන දුක් ප්‍රමාණය කියද්දි උන්වහන්සේ ගොඩක් බය වෙනවා. බය වුණාට පස්සේ කියනවා ස්වාමීනි මේ අපාය මොනතරම් භයානකද කියලා මට පොඩ්ඩක් පෙන්වන්නකෝ කියනවා. ඒ රහතන් වහන්සේ නමක් එතන වැඩ හිටියේ. උන්වහන්සේ අභිඥාලාභී රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ අපාය දිහාට ගිහිල්ලා අභිඥා දිනේට එහෙම කරන්න පුළුවන්. මේවා ඇත්ත. මොකද බුදුරජාණන් වහන්සේනේ කිව්වේ. එහෙනම් ඇත්ත. අභිඥාලාභී හිටපු ස්වාමීන් වහන්සේ අපායට ගිහිල්ලා ගිනි පුපුරක් ගෙනල්ලා මේ පොඩි ගිනි පුපුරක් ගෙනල්ලා කියනවා වියලි අමුදර ගොඩක් එකතු කරන්න කියලා. මහා අමුදර ගොඩක් එකතු කරලා කරාට පස්සේ ඒ ගිනි පුපුර අමුදර ගොඩ දිහාට විසික් කරනවා. සඳහන් වෙනවා ඒ ගිනි පුපුර වැටෙනවා සමගම ඒ අමුදර ගොඩ සම්පූර්ණයෙන්ම අළු වෙලා දැවිලා යනවා කියලා. මගේ පින්වත් අමුදර ගොඩක් එකතු කරලා පොඩ්ඩක් ගින්නක් ගහලා බලන්න පත් වේද කියලා. නෑ. ඒ වුණත් අපායේ තිබ්බ කණාමැදි එළියක් තරම් තිබ්බ ගිනි පුපුරක් තමයි ගෙනාවේ. ඒකෙනුත් එහෙම විනාශයක් වුණා නම් ඒක ඇතුලේ බහැලා ඉන්න වුණා මේවා අපි ඉඳලා ආපු තැන් හරිද දැන් මතක නැහැ. මාර්ගුදල ඉඳලාම තියෙනවා. ඔය පින්වතුනොත් ඉඳලා තියෙනවා. මේ පාර නිවන් නොදැක්කොත් ආයෙත් යන්න වෙනවා. කැමති? ආසයි අපායට යන්න කවුරුත් ආස නැහැ. හැබැයි නිදෙන්න ආස නැහැ. ඔකේ කතාව. හැබැයි මිලන්ත තිස්ස තේරුම් ඒ වෙලාවෙන් පැවිදිල්ලලා ස්වාමීනි මට කර්මස්ථානයක් ලබා දෙන්න කියලා ඉල්ලලා කොහොමද දන්නවද භාවනා කරන්නේ? නිදිමත එද්දි තෙත පිටුරු ඔළුවේ තියාගෙන භාවනා කරනවා. කොහොමද නිදිමත එද්දි අද නම් නිදාගෙන බෑ කියලා. අද නම් නිදාගෙන බෑ මේ සංසාරේ භයානකයි කියලා එක දවසක් හරි භාවනා කරලා තියෙන කෙනෙක් අතුස්සන. බාහිර ඉස්සෙන්නේ ඒකත් දෙන්නේ නෙමෙයි. ඉන්න ඔබ අපි කොතනද ඉන්නේ? ඔබ කොතනද ඉන්නේ? දැන් තේරෙනවා ඔය පින්වතුන්ට ඔය පින්වතුන් තුල වීරියක් නැහැ කියලා. ඒක ඇත්තට බොරුද? අනේ මේ පින්වතුන්ට කතා කරන්න බෑ. මම තමිල් සායනවාසට කියනවා මේ කමයට කතා කරන්න බෑ කියලා. බලන්න ඕනේ. ගායකයෙක් කියනල්ලා සින්දුවක් කියන්න දීලා පින්වත්නි පොඩි සුවක් දෙන්න කිව්වොත් ඔය පින්වතුන් සුවක් දෙන්න දී බලන්න ඕනේ. ඇයි අම්මේ තාත්තේ දුවේ පුතේ ගායකයෙක් ඉස්සරහා හු කියන්න ඇරෙන්නේ කටවල් ඇරෙන කටවල් ස්වාමීන් වහන්සේ නම ප්‍රශ්නයක් අහුවම ඔව් කියන්නවත් ඇරෙන්නේ නැත්තේ මේකෙන් දෙන්න ඕනේ නැද්දාන්නේ ඇයි ඔය මිදෙන්න ඕන කියන කතාව ගෙදර යනකම් කියන්නේ නැත්තේ ගෙදර යද්දී ඔයා මතක නැද්ද එහෙනම් කෝ ඔබේ වීර්යය මට තේරෙන්නේ නැහැ කොහොම නිවන කරන්නේ කියලා. මට හරි ප්‍රශ්නයක්. මේ කෙලින් යන්න පණ නැහැ. කලු කොණේ දැන් සුදු වෙලා බලන්න අපිරියට නැත්ද?
දැන් ඔය පින්වතුන් දිහා කවුරුහරි බලලා ලස්සනයි අම්මේ ලස්සනයි තාත්තා කියනවද? ඒ කාලේ නම් කියන්නේ නැති කට්ටිය වට කරගෙන. දැන් කියනවද? එතකොට ඔය පින්වතුන් තව තවත් තරුණ වෙනවද ලස්සන වෙනවද වයසට යනවද කැත වෙනවද? එහෙනම් මේ තරුණ මට කියලා දෙන්න වෙලානේ අම්මේ ඔබට වයසට යනවා කියන කතාව. ඔය පින්වතුන් මැරෙන්න යන්නේ කියන කතාව මට කියලා දෙන්න වෙලානේ මේ තරුණ මට අම්මේ මට කියලා දෙන්නකෝ මේ ස්වාමීන් අපිත් වයසට ගියා. ස්වාමීන් වහන්සේ තරුණ විදිහේ ඉන්න ඔබ වහන්සේ වයසට යනවා කියන කාරණය ඔය පින්වතුන් නේද මට කියන්නේ. පින්වත් ඔබ වයසට යන්නේ ඊළඟ අවුරුද්දේ මේ අවුරුදු උපන්දිනයේ සමරපු අය කී දෙනෙක් ලබන අවුරුදු උපන්දිනයේ සමරයිද? සමහර විට මේ ඔක්කොම සමරන්නේ කියලා කියනවා. ඒක තමයි ඇත්ත. සමහර විට මේ වයසක අය ඔක්කොම මෙතන ඉඳලා තරුණයට සමරන්න බැරි වෙන්නත් පුළුවන්. ඉස්කෝලේ ගිහපු පිළිවෙලට නෙමෙයි අපි මැරෙන්නේ. හරිද? ඉස්කෝලේ ගිහපු පිළිවෙලට නෙමෙයි අපි මැරෙන්නේ. අපේ කර්ම ශක්තිය ආයුක්ෂය වෙන ආකාරයට කර්මක්ෂය වෙන ආකාරයට උපයක්ෂය වෙන ආකාරයට තමයි අපි මැරෙන්නේ. එක්ක කර්මයේ ගෙවිලා යනවා නැත්නම් ආයුෂය ගෙවිලා යනවා නැත්නම් දෙකම ගෙවිලා යනවා නැත්නම් හදිස්සි මරණයකින් අපි මරණයට පත් වෙනවා. එතකොට අපේ ජීවිතය ගැන අපිට නිශ්චය වශයෙන් කියන්න පුළුවන්. දැන් ඉස්කෝලේ පටන් අරගෙන අම්මට තාත්තට වැඳලා එහෙම ළමයි අඩුයි. දැන් අම්මට තාත්තට මගේ ළමයි අඩුයි. වැඳලා යන ළමයි සමහර විට මිනි පෙට්ටියක ගෙදරින් පුළුවන්. ඒ වෙච්ච ළමයි හිටියද නැද්ද? මට මතකයි අපේ යාළුවෙක් හිටියා. ඉස්කෝලේ අපි ඉස්කෝලේ නෙමෙයි ඉස්කෝලේක මම නුවර ඉස්කෝලේක හිටපු තව ළමයි වෙසක් දවසේ කලින් ඉස්කෝලේ වෙසක් කුණු හදන්න ළමයි ඔක්කොම එකතු වෙලා තිබ්බා පන්තිවල. ඒ ළමයා සවුකොළ ඉවර වෙන සවුකොළ ගන්න කඩේට ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා. අනේ සවුකොළ ගන්න ලස්සනට ඉනා වෙලා ආපු ඒ ළමයා ඉස්කෝලේට ගියේ අම්මේ මිනි පෙට්ටියක. බස් එකකට යනවා. බස් ඔබේ ළමයට ඔබ වෙන්න බැරිද? හිත ඔබේ ළම පන්ති යන ඔබේ ළමයට ඔබ වෙන්න බැරිද? පුළුවන්. මේ ලෝකේ පොඩි කාලේ කවල පොවල හදලා ආදරයෙන් තුරුල් කරන් හදපු ළමයාව නැති වෙන එක දරා ගන්න පුළුවන්ද බැරිද? දරා ගන්න අමාරුයි. එහෙනම් මේ වගේ කූර ලෝකයකට ඇලිලා පළක් තියනවද නැද්ද? පළක් නැහැ. මේ ලෝකෙට ඇලිලා තේරෙන්නේ නැහැ. ඔබේ උපාධිය ලෝකෙට හරි ලොකු ඇති. ඔබ ඉංජිනේර කෙනෙක් වෙන්න නැති. ඔබ හරි ඔබේ ළමයා දොස්තර කෙනෙක් වෙන්න නැති. ලෙඩු 100,000 ගණනක් සුවපත් කරලා නැති. ඔබ ගණකාදී කාර්යවලේ ඇකවුන්ටන්ට් කෙනෙක්, ඔඩිටර් කෙනෙක් නැත්තම් තව මොකක් හරි හොඳ රස්සාවක් ඔබ කරනවා ඇති. ඔබට යාන වාහන මිල මුදල් ගෙවල් දොරවල් ඕන තරම් ඇති. හැබැයි යන්න ආවම අස්සකෝ ලෝකෝ සම්බම් පහාර කනට අපි සියල්ල හැරදාලා යාළුවා. එතකොට මේ ජීවිතේ තේරුමක් කියන්නේ එහෙනම් වීර්ය කරන්න මේ ජීවිතේ වැදගත්ම කාරණේ යනවා කියනවා ප්‍රඥාව. ප්‍රඥාව පුරවගන්නේ කොහොමද? ධර්ම ශ්‍රවණය එකක් වැදගත්ම කාරණේ කියනවා මම අහන්නේ. භාවනා කළ යුතුයි. ධර්ම ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණය නොකර
නිවන් දකින්න බෑ. සෝවාන් වෙන්න අංග 4ක් තියෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. සද්ධර්ම ශ්‍රවණයෙන් ඔබ කරුණු රැස් කර ගන්න ඕනේ. ඒක ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා ගන්න සද්ධර්ම ශ්‍රවණය ඔස්සේ ඒ ලබා ගන්න කරුණු අරගෙන යෝනිසෝ මනසිකාරය කරන්න. ඒ කියන්නේ කුසල් දහම් මෙනෙහි කර කර කර්මස්ථානයක් මෙනෙහි කර කර තමන්ගේ ජීවිතය ගත කරන්න ඕනේ. එහෙම කරද්දී තමන් ඉබේම ඔටෝම හැසිරෙන්නේ ධර්මයෙන්. අන්නේ හිමන සිටිනොත් තමයි සෝවාන් වෙන්න පුළුවන්. ධර්මය අහන්න ඕනේ. හැබැයි ධර්මය අහලා මදි. පින්වතුන් භාවනා කරන්න ඕනේ. භාවනා මාර්ග දෙකක් තියෙනවා. සමත විපස්සනා. සමත මාර්ගයක් නම් බුද්ධෝත්පාද කාලවලක් තියෙනවා. අබුද්ධෝත්පාද කාලවලක් තියෙනවා. හැබැයි විපස්සනා පින්වත් බුදු කෙනෙකුගේ පටක් එක්ක විතරයි තියෙන්නේ. බුදු කෙනෙක් නැතිනම් විදර්ශනා මාර්ගයක් නැහැ. එහෙනම් මොකක්ද කරන්න ඕන? සමත භාවනාවක් වඩන්න. ඒ ගමන් විදර්ශනා භාවනාවක් ජීවිතේට පුරුදු කරගත්තේ නැත්නම් ඔබ මේ ලෝකේ කවුරු වුණත් ඇමරිකාවේ ජනාධිපති වුණත් වැඩක් නැහැ. මේ මනුසත් භවයේ අපරාධී. මොකද මේක අත්හැරලා දාලා ගියාම ඔබ සංසාරේ ජනාධිපති නෙමෙයි. ඔබ සංසාරයකට අගමැති කෙනෙකුත් නෙමෙයි. ඉංජිනේරුවරයෙකුත් නෙමෙයි. කැම්පස් එකක ඉගෙන ගන්න ළමයෙකුත් නෙමෙයි. අහිංසක අම්මෙකුත් නෙමෙයි. තාත්තෙකුත් නෙමෙයි. ඔබ ඉපදෙන තැන ගන්නවා. ඔබ ඒ විදිහට ජීවිතය ගත කරනවා. හැබැයි ඔබ දවසක් හරි විදර්ශනා වඩලා තියෙනවා නම් විශ්වාස කරන්න. කවදාද ඔබ නිවන් දකින්නවමයි. සිවුර අපගල කියන්නේ ඒ විදර්ශනා කරපු එක දවසක් හරි තියෙනවා නම් ඒක උදව් වෙනවා කවදා හරි ඔබට නිවන් දකින්න. හැබැයි කරලා නැත්තම් කෙනෙක්ට ඔබව පේන්නේවත් නැහැ. දුරේ සම්තෝ ප්‍රකාශෙන්ති හිමවන්තෝ පබ්බතෝ අසන්තෙත්තර නිසන්ති නත්ති කිත්තාය දසරා. ගුණවන්ත සත්පුරුෂයෙක්ව කොතරම් දුර හිටියා හිමාල පර්වතයෙන් බුදු වැසට පේනවා. හැබැයි සත් ගුණවත් නැති අසත්පුරුෂයන්ට මොනතරම් ළඟ හිටියා රාත්‍රී දුපිතනයක් වගේ නොපෙනියන. එහෙනම් මේ තාත්තේ මේ ජීවිතේට විදර්ශනා භාවනාව එකතු කරගන්න. හරි. අපි දුන්නා ස්වාමීන් වහන්සේ ඔය පින්වතුන්ට අන්තර්ජාලය යන පුරවලා උන්වහන්සේගේ දේශනා මාලාවක් තියෙනවා. විපස්සනා දේශනා මාලාවක් අහලා ජීව භාවනා කරන්න පටන් ගන්න. කොහොම බලන්න විපස්සනා කරන්න කැමතියි. එමුවා කොහොම අතුස්සේ කරන්නේ කවුද කියලා කවුරුත් හරි අතුස්සපෙකම වටිනවා. ඇත්තටම හරියට සතුටේ අතුස්සපෙකට අම්මේ. ඒ තියෙන කැමැත්තම ඔබට ආශිර්වාදයක්. ඒ අත උස්සන්න ආපු කැමැත්තම අනේ සාදු සාදු. මෙතන නතර වෙන්නේ නැතුව කරුණා කරලා භාවනා කරන්න. විදර්ශනා භාවනා නිවැරදි කර්මස්ථානය නිවැරදි ගුරුවරයෙකුගෙන් අරගෙන භාවනා කරන්න. එහෙම නොකරොත් ඔබට යන්නේ වෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයට නෙමෙයි. අතිශයින්ම විකෘති වුණ අතිශයින්ම දරුණු වුණ සංසාරයටමයි ඔබ වැටෙන්නේ. ඒකේ දුක් විඳින්නමයි ඔබට සිද්ධ වෙන්නේ. ඒ නිසා කරුණා කරලා විපස්සනා භාවනාව සිද්ධ කරන්න. එහෙමයි රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා මාර්ගය පොතත් ඉතාමත් හොඳයි. උන්වහන්සේ නිවැරදි වේවා දේශනා කළ තියෙනවා. හැබැයි අම්මේ ගුරුවරයෙක් නැතුව විදර්ශනා භාවනා මාර්ගය වඩනවා කියන්නේ ටිකක් භයානකයි. පොතකින් විතරක් බලලා මොකද ජීවිතේ තුළ අපි වඩලා තියෙන ප්‍රමාණය අඩුයි. ඒකනේ මේකට දැන් තාමත් යොමු වෙලා නැත්තේ. මේ ධර්මයේ තියෙන කාලේ මේකට යොමු වෙලා නැත්තේ සමහර විට ජීවිතේ වඩලා තියෙන ප්‍රමාණය අඩු නිසා වෙනවා. ඒක නිසා වඩපු ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා කර්මස්ථානයක් අරගෙන ස්වාමීනි මෙතන මට මේ විදියට හැංගෙන්නේ. මෙතන මට මේ විදියට හැංගෙන්නේ මේක නිවැරදිද කියලා අහලා බලලා තේරුම් අරගෙන
කර්මස්ථානයේ වඩන එක තමයි වඩාත් හොඳ. අරකින් කරුණු ගන්න ඒ පොත වැරදි නෑ. ඒ පොත ඉතාමත් හොඳ වටිනා ස්වාමීන් වහන්සේ නමක් කියපු මේ ලෝකේ මේ ශාසනය බේර ගන්න වැඩි උතුමෙක් අතින් නියමුණු පුතා. උන්වහන්සේලා අපි නිතර ගරු කරනවා. උන්වහන්සේට අපි හදපත්යෙන් ගරු කළ යුතුයි. හැබැයි ගුරුවරයෙක් නැතුව ටිකක් නෙමෙයි ගොඩක් මේක වඩන්නවා. ඒක නිසා ගුරුවරයෙක් හොයාගෙන ගුරුවරයෙකුගේ අනුශාසනා යටතේම මේක වඩනවා නම් වඩාත් හොඳයි. ගුරුවරයෙක් හොයාගන්න නැත්තම් පුතෙන් හරි කමක් නැහැ. පුළුවන් ප්‍රමාණයට වැඩුවා කමක් නැහැ. සසරට පිළිසරණක් තියෙනවා. එහෙනම් අද කියපු කාරණා පහ මොකක්ද? ඔබ තුල ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, හිරියොතක් තියෙන්න ඕනේ, වීර්යය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. ඔන්න ඔය ගුණ ධර්ම පහ ඔබ තුල වඩව ගන්න ඕනේ. ඔබ තුල වඩව ගන්න ගමන් ඔබේ ළමයින්ට ඒවා කියලා දෙන්න ඕනේ. ඊළඟ පාඩම මේ ධර්ම දේශනා මාලාව තියෙනකොට ඔබේ ළමයාව අරන් නැත්තම් පව් ඇත්තටම පව් වෙනවා. ඒකයි. ඒ ළමයින්ට අනුකම්පා කරලා ඒ ළමයින්ට හරි දේ කියලා දෙන්න. එහෙම කරොත් ඒ ළමයින්ට මේ සංසාරේ ඉඳගෙන පුළුවන් වෙයි. ඔබ වගේම සමහරට ඔබත් එක්ක ඒ නිසා ළමයිවත් කරන්නේ. එහෙනම් අදට මේ කරන්න ලියන කාල වේලාව තුනක් නිමිති කරගෙන මේ කරන්න ලියන ධර්ම දේශනාව වෙනමා කරනවා. මේ ධර්ම දේශනාව කිරීමෙන් එක්රස් වූ සියලු කුසල් ඔය පින්වතුන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවී සැනසෙන්නට තමන් සංසාරයේ තුල වඩන භාවනාවන් ඊටමත් හොඳින් ඊටමත් පියුණු ප්‍රඥාවකින් යුතුව ඊටමත් හොඳ සමාධියකින් යුතුව භාවනා හොඳින් වඩලා ඒ වගේ ප්‍රතිඵල නෙලාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් ඔය පින්වතුන්ට නිවී සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මේ දේශනාව කිරීමෙන් ලද කුසල මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ මට මේ ශාසනය තුළ ඇසිරෙන්නට ධම්මාර්ගම ප්‍රතිපදාව යෙදෙන්නට නිතර ගුරුකරුකම් ලබා දෙන පින්වන්ත ගුරු ස්වාමීන් වහන්සේ නම කියන්නට අවසරයි. අති පූජ්‍ය කිරුළපන ධම්ම විජය මගේ ලොකු ස්වාමීන් වහන්සේලා මේ දේශනාව කිරීමට අපිට අවස්ථාව ඉදහසට ලබා දෙන පින්වන්ත දමිත ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරමින් උන්වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවී සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ලංකා භූමියේ තලයේ නිවැරදි ආකාරයෙන් ප්‍රතිපදාව පුරමින් මේ ශාසනය රකින්නට දෙන සියලුම භික්ෂුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා. විහෙර විහාර ගාම්ධනාව සුරකින සියලුම සම්‍යක් දෘෂ්ටික මහේශාක්‍ය අල්පේශාක්‍ය දේවතාවුන්ට මේ පින් අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසේවා. එහෙනම් දෙවියන්ට පින් අනුමෝදන් කරමු.